සුවපත් වේවා සුව බෝ වේවා ආයු වැඩේවා ඔබට රටට සහ මුළු ලෝකෙටම. මාර්තු මාසේ 21 වෙනිදා සඳුදා දවසේ ආරම්භය. අද එක දවසක් හැබැයි එක දිනයක් හැබැයි දවස් 4ක්. අද එක දිනයක් දවස් 4ක්. 1864 අද වගේ දවසක මාර්තු මාසේ 21 වෙනිදාවක තමයි උතුවන් කන්දේ සරදියෙල්ව අල්ලන්න ඒ කාලේ හිටපු හමුදාව පොලිසියේ කණ්ඩායමක් යොදවන්නේ. මේ පොලිස් කණ්ඩායමේ හිඳපු සහන් නැමැති පොලිස් නිලධාරියා ඝාතනයට ලක් වෙනවා උතුවන් කන්දේ සරදියෙල්ගේ කණ්ඩායමේ සමාජිකයෙක්ගේ අතින්. ඒ නිසා අද ශ්‍රී ලංකා පොලිස් අනුස්මරණ දිනය. ඒ විතරක් නෙවෙයි වර්ගවාදී වෙනස්කම් පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය. ඒ විතරකුත් නෙවෙයි අද ලෝක වනාන්තර දිනය. ඒ විතරකුත් නෙවෙයි යුනෙස්කෝ සංවිධානය නම් කරනවා අද ලෝක කවි දිනය. එහෙම ගත්තම අද එක දවසක් නෙවෙයි දවස් 4ක්. එක දිනය තුළ සැලකෙනවා සැමරෙනවා රට ඇතුළේ දවස් 4ක්. ශ්‍රී ලංකා පොලිස් අනුස්මරණ දිනය, වර්ගවාදී වෙනස්කම් පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය, ඊළඟට ලෝක වනාන්තර දිනය සහ ලෝක කවි දිනය. මේ සියල්ල සමරන්නේ ගෑස් පෝලිම් වල ඉන්න අතරතුරේදී, පෙට්‍රල් පෝලිම් වල, ඩීසල් පෝලිම් වල ඉන්න අතරතුරේදී උදේ ටින් එක හුරලා බලද්දි කිරිපිටි ටික නැහැ කියලා දැනෙද්දි ඒත් සියලු දුෂ්කරතා මැද දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය කටුපොකුර සිප ගනිමි හෙටම ලක්වන පිණිස. ජාත්‍යන්තර කවි දිනය අද, ලෝක කවි දිනය අද. ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ ලියපු වස්සානේ කවිය මේ ගිම්හාන ඉවර කළා. කොහොම හරි ඉක්මනින්ම වස්සානේ එයි. ඒ වස්සානේ එනතෙක් කටුපොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස. ජාත්‍යන්තර දින සහ ජාතික වශයෙන් සැලකෙන දින එහෙමයි. මේ දිනේදී ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්වල මොනවාද? දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්වලය. කඩවත සහ මහනුවර මරණ දෙකක්. තෙල් පෝලිම් වල ඇද වැටි මෙරති. ගෑස් නැති විරෝධතාවය. සමන්ති වීරසේකර, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ජානක සම්පත් බණ්ඩාර ගුණ්‍යාපානේ, කැලණිය මංගලා මధుරප්පෙරුම, බියගම සුදත් පුබුදු කීර්ති අද වාර්තා කරන්නේ දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්වලය. යනුව දෙවන මරණය ඊයේ කඩවතින් වාර්තා වෙනවා. තම ත්‍රිරෝද රථයෙන් කුලී ගමනක් ගොස් එම මගියා ඇරලවා ඉන්ධන පෙරමුම්හලට ගොස් ඇති පෙරේරා මහතා එහිදී ඇඩවැදී ඇති අතර ඊට නුදුරින් පිහිටි කඩවත පොලිසිය නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඔහු රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ වන විටත් ඔහු මිය ගොස් ඇති බවයි දිවයින වාර්තා කරන්නේ. පැය 4ක කාලයක් මහනුවර යටිනුවර වීදියේ තෙල් පෙරමුම්හලක භූමි තෙල් පෝලිමේ තම වාරේ එනතෙක් ගත කරමින් සිටි ඉල්ලියාස් මහතාද හදිසියේ සිහිසුන්ව ඇදවැටීම් පැවති අතර ඇදවැටී වැටිච්ච බව වාර්තා වුණා. මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළත් ඒ වන විටත් ඔහු මිය ගියා. ඒ පළවෙනි මරණය. මේ අනුව මරණ දෙකක් වාර්තා වෙනවා. දෙන්නම වයස අවුරුදු 70 ඉක්මවච්ච ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. කඩවත සහ මහනුවර මරණ දෙක පිළිබඳවයි අද පුවත්පතත් වාර්තා කරන ප්‍රධාන සිරස්වලේ. තෙල් පෝලිම් වලදී දෙදෙනෙක් මිය ඇති. කඩවත ඉන්ධන පෝලිමේ සිටි අයෙකු හා මහනුවර භූමි තෙල් පෝලිමේ සිටි අයෙක් පෝලිමේ සිටියේදී ඇදවැටි ජීවිතක්ෂයට. මහනුවර භූමි තෙල් පෝලිමක සිටි අයෙක් මියගිය අයුරුයි වාර්තා කරන්නේ ෂෝන් සෙනවිරත්න, මහනුවර මොහොමඩ් ආසික්, කැලණියේ ලාල් එස් කුමාර්, දෙල්ගොඩ සරත් පුබුදු කීර්ති, මල්වාම්නී WDM විතානගේ චාලතිස්ස කොටින් කඩුව. මේ සියලුම වාර්තාකරුවන් එක්ව අද පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරනවා. මේ වාර්තාකරු වුණත් ඩීසල් පෙට්‍රල් ටික නැතුව ඩීසල් පෙට්‍රල් ටික හොයාගෙන බොහොම අමාරුවෙන් තමයි මේ වාර්තා හොයාගෙන යන්නේ, වාර්තා හඹාගෙන යන්නේ. ඒ නිසායි ප්‍රාදේශීය වාර්තාකරුවන් සියලු දෙනාගේත් නම් එක්කම පත්තර මේන්තුවේ අපි පුළුවන් උපරිමය ඔවුන්ට සාධාරණීෂ්ඨ කරන්න සිරස්වලවදී ඔවුන්ගේ නම සඳහන් කරන්නේ. මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වලයට යනවා. මරණ 3ක් ඇති මිනිහෙක් පැණිකෑය කියලා කියනවා වගේ රෝගී ජීවිත මරණ 3ක් මැද විනිතා එම්ගමගේ වාර්තා කරන්නේ ගෑස් නැතිව කන්න නැහැ, තෙල් නැතිව ගිලන් රට නැහැ, කරන්ට් නැතිව සැත්කම් නැහැ. රෝගී ජීවිත මරණ 3ක් මැද කියලායි වාර්තා කරන්නේ අද මව්බිමේ ප්‍රධාන සිරස්වලය. පවතින ආර්ථික අර්බුදය තුන් පැත්තකින් රෝගී සත්කාරක සේවාවන්ට බලපාන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සඳහනේ පෙන්වා දෙනවා කියලායි අද මව්බිම් පුවත්පත මුල් පිටුවේ ප්‍රධාන සිරස්වලේ හැටියට වාර්තා කරන්නේ. ඊළඟට ඩොලර් අහේනිය නිසා තානාපති කාර්යාලය දෙකක් වැසෙයි කියන පුවත ලංකාදීපයේ ප්‍රධාන සිරස්වලේ. අජන්ත කුමාර අගලකඩයි වාර්තා කරන්නේ ලංකාදීපයට. සිඩ්නි කොන්සල් කාර්යාලයත් වැසෙයි කියලායි වාර්තා කරන්නේ. තානාපති කාර්යාලය දෙකක් ගැන කියනවා. එකක් තමයි ඉරාකයේ බැග්ඩෑඩ් සහ අනිත් පැත්තෙන් නෝර්වේ ඔස්ලෝ තානාපති කාර්යාලය මෙසේ වසා දැමීමට තීරණය කර ඇති බව තමයි ලංකාදීපය වාර්තා කරන්නේ. අරුණ පුවත්පතට යනවා. වාර්තා කරන්නේ උදේජී වේකනායක සහ
තිස්සරවින්ද පෙරේරා දෙන්නගේ ප්‍රධාන සිරස්සලය මාස 6කදී කොළඹ බැංකුවකින් කෝටි 15ක් ඇදලා ගිනුම් 76කින් සල්ලි අරන් බැංකු කළමනාකරයෙක් සහ සෙල්ටෙල් රවී අල්ලයි. නෑ ඒ රවී නෙවෙයි සෙල්ටෙල් රවී අල්ලයි කියලා කියන්නේ ප්‍රධාන පෙළේ පෞද්ගලික වාණිජ බැංකුවක මූලස්ථාන ශාඛාවේ ගිනුම් හිමියන් 76 දෙනෙකුගේ ගිනුම් වලින් රුපියල් කෝටි 15කට අධික මුදලක් වංචාසහගත ලෙස ලබා ගැනීම සිද්ධියක් අනාවරණ වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන ඒකකය මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ තිබෙනවා. මේ බැංකු මූලස්ථාන ශාඛාවේ ප්‍රධානතම ගිණුම් හිමි ව්‍යාපාරිකයන් තිදෙනෙකුගේ මුදල්ද මෙලෙස වංචාසහගත ලෙස ලබාගෙන ඇති බව විමර්ශනදී හෙළි වී තිබෙනවා. වංචාව සම්බන්ධයෙන් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ කළමනාකරුවෙකු වන නීල් ක්‍රිස්ටෝපර් සොයිසා නැමැත්තෙකු සහ සංවිධානාත්මක මුල්‍ය අපරාධකරුවෙකු වන තිලකරත්නම් රවිචන්ද්‍රන් හෙවත් සෙල්ටර් රවී නැමැත්තා අත්අඩංගුවටගෙන තිබෙනවා. සංවිධානාත්මක මූල්‍ය අපරාධකරුවෙකු වන සෙල්ටර් රවීගේ උපදෙස්ම සහ මඟ පෙන්වීම යටතේ මේ මුදල් ලබා ගැනීමට ප්‍රාදේශීය කළමනාකරු කටයුතු කර ඇති බව තමයි දැනට විමර්ශනවලදී හෙළි වෙලා තියෙන්නේ. මාස 6ක් ඇතුළත කොළඹ ප්‍රධාන බැංකුවක ගිණුම් 76ක් හිල් කළා සල්ලි අරගෙන ඒ තමයි අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වලය. දිනමිනු පුවත්පතේ ප්‍රධාන සිරස්වලය මුහුණු ආවරණ කෝටි 500ක් පරිසරයට මුදා හැරි බව වාර්තා කරන්නේ අද දිනමිනු පුවත්පත දැඩි පාරිසරික අභියෝගයකට මුහුණ පා ඇතැයි පරිසර මැති මහින්ද අමරවීර කරන ප්‍රකාශය වාර්තා කරනවා දිනමිනු පුවත්පත. ඒ අනුව බුද්ධික ඇඹුලානගේ වාර්තාව තමයි අද දිනමිනු පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ බවට පත් වෙන්නේ. COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීමට භාවිත කරන මුහුණු ආවරණ ගත වූ කාලය තුල කෝටි 500කට වැඩි ප්‍රමාණයක් මෙරට මුහුදු පරිසරයට මුදා හැරීමෙන් මේ වන විට අප රට දැඩි පාරිසරික අභියෝගයකට මුහුණ පා ඇති බව තමයි අමාත්‍ය මහින්ද අමරවීර මහත්මයා සඳහන් කරන්නේ. කෝටි 500ක්. පහුගිය අවුරුදු දෙක ඇතුළත අපි මුහුණු ආවරණ කෝටි 500ක් විතර පරිසරයට මුදා හැර ඇති බව තමයි වාර්තා කරන්නේ. එතකොට මේවා දි รา පත් වෙන්නේ නැහැ. ඒක එකක්. අනිත් එක තමයි මේ භාවිත කරලා ඉවතලන මුහුණු ආවරණ කුරුල්ලන්ට සතුන්ට සෑහෙන මාරාන්තික වේදනාගෙන දෙන සහ මරණයට පත් කරලා දෙනවා. ඒ නිසා අඩුතරමින් තමන් පාවිච්චි කරපු මුහුණු ආවරණ ඉවතලද්දී ඒකේ අර දෙපැත්තේ තියෙන පටි දෙක කතරකින් කපලා විසි කරන්නවත් කාරණක වෙන්න කියන ඉල්ලීම කරනවා. ඒ තමයි ප්‍රධාන සිරස්වල. අතුරු සිරස්වල අතරේ තා බොහෝ කතා තියෙනවා ඔබට තොරතුරු ගේන. පත්තරමේන්තුවේ අපි ඡායාරූපත් වාර්තා කරනවානේ. අද පුවත්පතේ ඡායාරූප වාර්තාවක් තියෙනවා. ගෑස් මිල වැඩි වෙයි, පෝලිම් දිගු වෙයි. ඒක තමයි සිරස්වලය. කිලෝ 12.5 ලාප්ස් ගෑස් සිලින්ඩර් එක මිල රුපියල් 4199ක් වී ඇති බව සිරස්වලයෙන් වාර්තා කරද්දී වතුගෙදර කන්දෙගුඩ ක්‍රීඩාංගණයේ ගෑස් පෝලිම ඡායාරූප වාර්තාව තමයි මේ. වතුගෙදර කන්දෙගුඩ ක්‍රීඩාංගණයේ ගෑස් පෝලිම. මේ පින්තූර දිහා බැලුවාම බොහෝ දේවල් හිතා ගන්න පුළුවන්. මෙතන සිද්ධ වෙන දේවල්, කතාබහ, ඒ මොනවද කියලා පින්තූර බැලුවාම හිතා ගන්න පුළුවන්. ලංකාදීපේ වාර්තා කරනවා ගෑස් හිඟය උග්‍ර වෙයි. වැඩි කළ මිලටත් ගන්න නෑ. ගෑස් මිල උග්‍ර වෙයි. 1680ක් වෙලා තියෙනවා කිලෝ 5 ලාප්ස් සිලින්ඩරේ. ඊළඟට 12.5 සිලින්ඩරේ 4199ක් වෙලා තියෙනවා. ලිට්‍රෝ මිල නම් වැඩි කරලා නෑ. හැබැයි ගෑස් හිඟය උග්‍ර වෙයි. වැඩි කළ මිලටවත් ගන්න නෑ කියලා වාර්තා කරනවා. මේ මිල වැඩිවීමත් එක්කම ටී එකක් රුපියල් 100යි කියලා වාර්තා කරනවා. අද දසුන් රාජපක්ෂ, සඳුනි ගමාරච්චි සහ හරිස්චන්ද්‍ර කහවල වාර්තා කරන්නේ මව්බිම් පුවත්පතට ටී එක 100ට ගෑස් 1359කින් කිරිපිටි 250කින් වතුර බෝතලේ 20කින් නගී. ඒ අනුව මව්බිම් පුවත්පත වාර්තා කරනවා ගෑස් කිරිපිටි සීනි සහ තේ කොළ මිල අධික ලෙස ඉහළ යාම හමුවේ වෙළඳ සැල්වල විකුණන කිරි තේ කෝප්පයක මිල රුපියල් 100ක් දක්වා ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමේ සභාපති අසේල සම්පත් මව්බිමට පැවසීය. කිරි තේ කෝප්පයක මිල රුපියල් 100ක් දක්වා වසරක් යනතුරු ස්ථාවර පවත්වා ගෙනන බවද අසේල සම්පත් සඳහන් කළා කියලා කියනවා. මේ අසේල සම්පත් කියන පුද්ගලයා ආණ්ඩු විරෝධී ප්‍රකාශනිකුත් කරන ඊළඟට එහෙම මාධ්‍ය සාකච්ඡා පවත්වන සමාජ මාධ්‍යවල දැඩිසේ ආණ්ඩුවට පහර දෙන පුද්ගලෙක්. දර ඔහුගේ සංගමය කියනවා සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය ටී එකක මිල රුපියල් 100යි මේ මිලට අවුරුද්දක් එක දිගට මේ මිලේ තමයි තේ දෙන්නේ කියලා. දැන් අසේල සම්පත්ල කරන කතා පාරිභෝගික ආරක්ෂණ අධිකාරී නිලධාරීන් ගෙදරට වෙලා ඉඳන් අහගෙන ඇති. ඒක තමයි විහිළුවට කාරණය. විහිළු කිව්වට ඔවා තනි ඇහැට ඇඬෙන විහිළු. ටී එක රුපියල් 100යි. පැලවත්ත කිරිපිටි රුපියල් 400 සමාවෙන පැලවත්ත කිරිපිටි ග්‍රෑම් 400 රුපියල් 150කින් නම් 105කින් නම් වයි පැකට්ටුව 625යි. පැලවත්ත කිරිපිටි ග්‍රෑම් 400 රුපියල් 105කින් නම් වයි පැකට්ටුව 625යි කියලා වාර්තා කරන්නේ අද ලංකාදීප පුවත්පත. ලංකාදීප පුවත්පතට මේ වාර්තාව ගෙන එන්නේ යොහාන් බාසුර.
දේශීය කිරිපිටි වර්ගයක් වන පැල්වත්ත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 105කින් ඉහළ දමා තිබෙනවා. එනෝ එම කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 520 සිට 625 දක්වා වැඩි වී තිබෙනවා. ඒ වගේම මෙල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේර මහත්මයා කියන විදිහට මෙල්කෝ සමාගම තමන්ගේ නිෂ්පාදන වල මිල ඉහළ දාන්නේ නැහැ. අප්‍රේල් මාසයේ පළමු වෙනිදා සිට කිරිපිටි නැවත වෙළඳපොළට සැපීමට බලාපොරොත්තු වුණායි කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ හයිලන්ඩ් පිටි පළවෙනි දවයින් පස්සේ වෙළඳපොළට එනවා කියලා කියනවා. කිරිපිටි මිල ඉහළ දැම්මත් සපයන්න පුළුවන් නම් 30යි 40යි අවශ්‍යතාවෙන් කියලා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කරන ප්‍රකාශය වාර්තා කරනවා. කිරිපිටි මිල ඉහළ දැමීමත් සිදු වුණත් අවශ්‍යතාවෙන් 30ක 40ක පමණ ප්‍රමාණයක් පමණයි දෙන්න පුළුවන් අවශ්‍යතාව සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ එච්චරයි කියලා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා. ඒ අනුව ඔවුන් සඳහන් කරන කාරණාව තමයි LC අරගන්න එහෙම නැත්නම් ණයවර ලිපි නිකුත් කරගන්න අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නැති නිසා ඇනෝම් කරලා තිබුණත් ගෙන්න ගන්න විදියක් නැහැ. ඒ නිසා අවශ්‍යතාවෙන් දේශීය අවශ්‍යතාවෙන් 30යි 40යි සපයන්න පුළුවන් මිල වැඩි වුණත් හිඟයක් තියෙයි කියන එක තමයි ඉන්දික හේවා විතරණ අද පුවත්පතට වාර්තා කරන්නේ. ලංකාවේ සාමාන්‍යයෙන් මාසයකට අවශ්‍ය කරන කිරිපිටි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7000ක් 8000ක් වෙන බව තමයි සඳහන් කරන්නේ. එයින් 30ක් 40ක් විතර තමයි ගන්න පුළුවන් වෙන්නේ ණයවර ලිපි වලින් මුදල් නිකුත් කළා. ඒ අතරේ ඉන්දීය ඩීසල් තොග ඊයේ දිවෙනට පැමිණි බව වාර්තා කළා. ඊයේත් අපි චාමර අමරසූරිය වාර්තා කරනවා අද මව්බිම් පුවත්පතට ඉන්දිය ණය ආධාරයට ලැබෙන ප්‍රථම ඉන්ධන තොගේ වන ඩීසල් මෙට්‍රික් ටොන් 35000ක් රැගත් නෞකාව ඊයේ රාත්‍රී මෙරටට ළඟා වූ බව වාර්තා කරනවා මව්බිම පුවත්පත. මව්බිම් පුවත්පත වාර්තා කරන ආකාරයට ඉන්දියාවෙන් ලැබෙන පළවෙනි තෙල් තොගේ තමයි මේ. මින් බහුතර ඩීසල් තොගයක් ඉන්ධනහල් සඳහා තව කොටසක් ලංකා විදුලි බල මණ්ඩලය සඳහාත් ලබා දීමට කටයුතු කරන බව සංස්ථා ප්‍රකාශකයෙක් කියනවා. ඒ වගේම තවත් මෙට්‍රික් ටොන් 35000ක තොගයක් මේ වන විට ගොඩබාමින් සිටින බවත් ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 30000ක තොගයක් මීට දෙදිනකට ඉහතදී ගොඩබා අවසන් කළ බවත් එම ප්‍රකාශකයා මව්බිමට කියලා තියෙනවා. ඉන් මෙට්‍රික් ටොන් 20000ක් කොළොන්නාව නිමාවටද අනෙක් මෙට්‍රික් ටොන් 15000 මුතුරාජවල පර්යන්තයේතර ලබා දීමට නියමිත බව තමයි ඔහු සඳහන් කර සිටින්නේ. ගෙවුණු සතියන්තයේදී දිවෙන පුරා ඉන්ධන හල්වල පෝලිම් දක්නට තිබූ අතර නැවත ඩීසල් හිඟයක් මතුවීමත් එක්කම ඩීසල් ලබා ගැනීමේ අරමුණින් ඩීසල් වාහන රැසක් ඉන්ධන හල් අසල ගාල් කර තිබූ ආකාරයද දක්නට ලැබුණා. කොහොමුණත් බලශක්තිය අමාත්‍යාංශය කියා සිටියේ මේ ඉන්ධන පෝලිම් ඉදිරි දින දෙකක පමණ කාලය තුළ නිමවනු ඇති බව. තව දවස් දෙකකින් මේක නිම වෙයි කියලා ආයෙත් අමාත්‍යාංශය කියනවා. සපුගස්කන්ධ ආයෙත් වැසී වාර්තා කරන චාමර අමරසූරිය මව්බිම් පුවත්පතට සපුගස්කන්ධ තෙල් පිරිප හදුවොත් තෙවන වරටත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වසා දමා තිබෙන බව මව්බිම වාර්තා කරනවා. බලශක්තිය පිළිබඳ ගැටලුව ඒක මේ වෙනකොට අපි තෙල් පෝලිං වල ගෑස් පෝලිං වල ඉඳිද්දි තෙල් පෝලිං වල ගෑස් පෝලිං වල ඉඳිද්දි ඒක ආණ්ඩුවේ වරදක් ආණ්ඩුවට බරින බව තමයි පේන්න තියෙන සහ එහෙම තරහ යන්නේ එක්කෝ එම පෝලිං වල ඉඳිද්දි තියෙන පීඩනයට එක්ක අහසට බනින්න ඕනේ එක්ක පොළොවට බනින්න ඕනේ වැස්සට බනින්න ඕනේ ඒ තුනටම නැත්නම් ආණ්ඩුවට තමයි බනින්න වෙන්නේ. හැබැයි මේක ගෝලීය අර්බුදයක් කියන කාරණාව හිලිදරව් කරනවා. ඒ තමයි අද මහින්ද අලුත්ගෙදර වාර්තා කරනවා බලශක්තිය ඉතිරි කරන යෝජනාවලියක් ජාත්‍යන්තර මට්ටමින් ඉදිරිපත් වී තිබෙනවා. ලෝක බලශක්ති අර්බුදය හමුවේ පවතින තත්ත්වයන්ට తాවකාලික විසඳුම් දීමේ අරමුණින් අන්තර්ජාතික බලශක්ති ආයතනය විසින් යෝජනාවලියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. බලශක්තිය ඉතිරි කිරීම සඳහා. එමගින් කරුණු කිහිපයක් පෙන්වා දී ඇති අතර ලෝක බලශක්ති අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් මේ පියවර අනුගමනය කළ යුතු බවට එම ආයතන පෙන්වා දී තිබෙනවා. ඒ අනුව සතියකට දවස් 3ක් නිවසේ සිට රාජකාරී කටයුතු ආරම්භ කිරීම. අධිවේගී මාර්ගවල දහවන වේග සීමාව පැයට කිලෝමීටර් 10කින් අඩු කිරීම. පොදු ප්‍රවාහනය භාවිත කිරීම ලාභදායී කිරීම. පාගමනින් ඇවිදීම සහ පාපැදි දිරිමත් කිරීම. විශාල නගරවල මාර්ගවල පෞද්ගලික මෝටර රථ වෙනුවට විකල්ප යෙදීම. ඉන්ධන භාවිත අවම කිරීම සඳහා මෝටර රථ තවත් අය සමග බෙදා ගැනීම. එක වාහනේ එක්කෙනෙක් නෙවෙයි දෙතුන් දෙනෙක් යන්න. භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ සහ භාණ්ඩ බෙදා හැරීම සඳහා කාර්යක්ෂම රියපැදවීම් ප්‍රවර්ධනය කිරීම එම යෝජනාවලිය අතුරත් වෙනවා. මේක ජාත්‍යන්තර බලශක්තිය වෙනත අන්තර්ජාතික බලශක්ති ආයතනය තමයි මේ යෝජනාවලිය කෙටිකාලීන වශයෙන් කියන්නේ. එතකොට අන්තර්ජාතික බලශක්ති ආයතනය මෙහෙම කෙටිකාලීන යෝජනා ලෝකයට යෝජනා කර සිටින්නේ මේ ගැටලුව අපිට විතරක් පවතින ගැටලුවක් නොවන නිසා. අපිට තෙල් මිල ඉහළ යන එක මේ ජාතික ගැටලුවේ පමණක් නෙවෙයි ජාත්‍යන්තර ගැටලුවක අපිට අහුවෙච්ච කොන අපිට ඉතුරු වෙච්ච කොන කියන කාරණාව මේ යෝජනාවලිය දිහා බැලුවම පැහැදිලි. ඊළඟට කඩදාසි ටොන් 1000ක් හිර වෙලා
රජයේ මුද්‍රණාලයේ කටයුතු නවතීද කියන ප්‍රශ්නය තමයි නවතී කියන සිරස්වලින් සුජිත් හේවාජුලිගේ අද ලංකාදීපයට වාර්තා කර සිටින්නේ. කඩදාසි ටොන් දහසක් හිරවි රජයේ මුද්‍රණ නවතී. මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනියකින් ගංගානි කල්පනා ලියනගේ මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පවසා තිබෙනවා තමන්ගේ ආයතනය ඇනවුම් කළ භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කිරීමේදී කලින් නියම කරපු මිල ගණන් වලට භාණ්ඩ සැපීමට සැපයුම්කරුවන් අධිමත කිරීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුවලා තියෙන බව. ඩොලරයේ මිල ඉහළ යාම නිසා ඊට සාපේක්ෂව ඇනවුම් කළ භාණ්ඩ ගෙවීම කරන ලෙස සැපයුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවායි කියලායි සඳහන් කරන්නේ. පොත් ලිපිද්‍රව්‍ය මුද්‍රණයට යොදා ගැනීම සඳහා ඇනවුම් කරනු තීන්ත සහ ප්ලේට් සැපීමද මේ තත්ත්වය යටතේ ප්‍රමාද වී ඇතැයි මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසනවා. කොහොම වුණත් දැනට තියෙන සංචිත වලින් මුද්‍රණ කටයුතු කරගෙන යන බව තමයි සඳහන් වෙන්නේ. පොත්පත් ලිපිද්‍රව්‍ය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ඇනවුම් කරනු කඩදාසි එහෙම නැත්නම් වයිට් ප්‍රින්ටිං ඇතුළු ද්‍රව්‍ය ටොන් 1000ක් විතර ඩොලරයේ ප්‍රශ්නය නිසා හිරවි ඇතැයි වාර්තා කර සිටිනවා. දැන් එකක් තමයි ප්‍රසම්පාදන ක්‍රියාවලියදී කියන්නේ ටෙන්ඩර් දාද්දී මිල ලකුණු කරන්නේ අර කලින් තිබිච්ච 203 වගේ මිලේ ඉඳලා 203 ඊට වඩා සමහර රුපියල් 10ක් 15ක් ඉස්සරහට දාලා එහෙම තමයි ගණන් හදන්නේ. දැන් එකපාරටම 260 75 80 ඔහොම වුණාට පස්සේ සැපයුම් කරුවන්ට ඒ කලින් පොරොන්දු වෙච්ච මිල ගණන් වලට සපයන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි ඔවුන් අධිමති කරන්නේ. ඒක පැත්තක්. හැබැයි අනිත් පැත්තෙන් ගත්තාම දැනට පවතින තොගත් ඩොලර් එක වැඩි වුණා කියලා අධික ලාභයක් ලබාගෙන වෙළඳපොළට නිකුත් කරනවා. මොකද වෙළඳපොළ ආරංචි මාර්ග කියන තවත් කාරණයක් තමයි 203ට මිල නියම කරලා තිබුණා වුණත් පාලන මිලක් යටතේ ඩොලරේ පැවතිද්දී වුණත් සමහරවිට 250 260 වගේ ගණන් වලට එහෙම නැත්නම් කළු කඩේ ඩොලර් එක විකිනිච්ච ගණන් වලට තමයි එස්ටිමේට් කරලා තියෙන්නේ. ඇස්ටිමේට්තු හදලා තියෙන්නේ බොහෝ සැපයුම් කරුවන්. ඒ නිසා ඔවුන්ට ලොකු පාඩුවක් වෙන්න විදියකුත් නෑ ඩොලර් එක මේ විදිහට වැඩි වුණා කියලා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එක ඕන කෙනෙක්ගේ සිරිත. ඒ නිසා තමයි ඩොලර් එක වැඩි වුණා කියලා කියන්නේ. ඩොලර් එක වැඩි වුණා කියලා අර කලින් කියපු මුදලට අපිට දෙන්න පුළුවන් කමක් නෑ කියලා බොහෝ නිෂ්පාදකයන් මෙතන සැපයුම් කරුවන් කියන්නේ. අදත් පැය 5ක් විදුලිය කැපේ කියලා රංජන් කස්සුරි වාර්තා කරනවා. අද දිවයිනේ පැය 5ක කාලයක් ප්‍රදේශ ගණනාවක විදුලිය කැප හැරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කර සිටිනවා. කොහොම වුණත් ඩීසල් පෙට්‍රල් පෝලිම් වල හිටියා වුණත් ලයිට් නැතුව හිටිය වුණත් ලෝකේ සතුරුවන් අන්නන් අතර ශ්‍රී ලංකාව තවත් ඉස්සරහට අවිල්ල කියලා අද ජාතික පුවත්පත් බොහොමයක් වාර්තා කරන පුවත ඉෂා රත්නකාරයි වාර්තා කරන්නේ අරුණ පුවත්පතට. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන විසඳුම් ජාලයේ මෙහෙයවීමෙන් සතුට දර්ශකය නිර්මාණය කරන අතර ඉකුත් 2021 අවුරුද්දේදී ශ්‍රී ලංකාව 129 වන ස්ථානයේ තිබුණේ. දැන් ස්ථාන දෙකක් ඉස්සරහට ගිහිල්ලා මේ අවුරුද්දේදී 127 වන ස්ථානයට ඇවිල්ලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. මේ දර්ශකයේ පළමු ස්ථානයේ ඉන්නේ ෆින්ලන්තය, දෙවන ස්ථානයේ ඩෙන්මාර්කය, තෙවන ස්ථානයේ අයිස්ලන්තය. මේ දර්ශකයේ අවසානයේ ඉන්නේ ඇෆ්ගනිස්තානය. ලෝකයේ සතුරුවන්නන් අතර ශ්‍රී ලංකාව ඉහළට කිව්වයින් පස්සේ ඔබ දෙපැත්තකින් hina වෙයි. දෙතුන් පැත්තකින් hina වෙන්න ඉඩ තියෙනවා. කොහොමවත් මේ පුවත ගැන hina වෙලා එහෙම නැත්නම් උපහාසයෙන් බැලුවොත් විහිළුවට වගේ බැලුවොත් සිම්පල් විදියට බලන්නත් පුළුවන්. එතකොට එක කාරණා හිතෙයි. ටිකක් සීරියස් විදියට බරපතල විදියට කල්පනා කරලා බැලුවොත් තවත් කාරණා හිතෙයි. කල්පනා කරලා බලන්න ලංකාවේ මිනිස්සු 2020 අවුරුද්දට වඩා 21 අවුරුද්දේ සතුටින් ඉන්නවා. ස්ථාන දෙකක් ඉස්සරහට ඇවිල්ලා. මේ අවුරුද්ද වෙද්දි වාර්තාව කොයි වගේ තැනකට යයිද කියන්න බෑ. නිකන් හිතලා බලන්න ඒක කොහොමද වෙලා තියෙන්නේ කියලා. අර්බුදයේ මැද ඇඟිලි නොගහ වැඩට එන්න පුළුවන්ද? ඒක නම් සතුටට කාරණයක් වෙයි, සතුට දනවන කාරණයක් වෙයි. කමල් සුරේවිට මහනුවරේදී වාර්තා කරන්නේ මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුද යම් තරමකින් හෝ නිමවනතුරු රාජ්‍ය සේවකයන්ට ප්‍රමාද වී පැමිණීම සඳහා සහනයක් ලබා දෙන ලෙස රාජ්‍ය පළාත් රාජ්‍ය සහ රජයේ වෘත්ති සමිති සම්මේලනය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා. මේ අර්බුද කාලේ ඇඟිල්ල නොගහ වැඩට එන්න chance එකක් දෙන්න පුළුවන්ද කියලා ඒකත් රජයේ සේවකයෝ තමයි ඉල්ලන්නේ. ඊළඟට සීනි පරිප්පු හාල් බහලුම් ඉන්දිය ණය යටතේ ලබා ගන්න පුළුවන්ද, නිදහස් කරගන්න පුළුවන්ද කියලා බලනවා කියලා වරුණ පෙරමුණ වාර්තා කරනවා. සීනි පරිප්පු හාල් බහලුම් ඉන්දිය ණය යටතේ නිදහස් කරගන්න බලයි අද අරුණ පුවත්පතේ වාර්තා කර සිටින්නේ. අද අරුණ පුවත්පත දැන් වැඩි කළා කියලා වෙනම තීරණයකුත් යනවා.
දැන් වැඩි කලා කියලා වෙනම තීරණයකුත් වෙනවා. ආනයනික කිරිපිටි වැඩි කරපු හැටි, පරිප්පු මිල වැඩි වුණා, මුවාවරණ 30%කින් වැඩි වෙලා, ගෑස් වැඩි වෙච්ච එක මේවා සඳහන් කරද්දී මේ වන විට හාල් සීනි පරිප්පු ඇතුළු බහලුම් 1500ක් විතර වරායේ තියෙනවා. මේ බහලුම් විශේෂ අවධානයක් යොමු කරමින් කඩිනමින් නිදහස් කර ගැනීමට කටයුතු කරන බව වරාය අධිකාරී සභාපති ආචාර්ය ප්‍රශාන්ත ජයමාන්න සහ වෙළඳ ඇමති බඳුළු ගුණවර්ධන මහත්මයා සඳහන් කරනවා කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. ඊළඟට දිනමිනු පුවත්පතේ ප්‍රධාන සිරස්වල අතරේ වාර්තා කරනවා ආයෝජන ප්‍රවර්ධනයට අමාත්‍ය අනුකමිටුවක්. ධනුෂ්ක ගොඩකුමගේ වාර්තාවක්. ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සඳහා ආයෝජන ප්‍රවර්ධන දිරිගැන්වීම සඳහා අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කටයුතු කර බව වාර්තා කරන්නේ ධනුෂ්ක ගොඩකුමර. දිනමින ඒත් එක්කම වාර්තා කරනවා කෝටි 250ක වියදමින් කුලී සින්න නිවාස යෝජනා ක්‍රමයක් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබෙන බව ධනුෂ්ක ගොඩකුමරගේ වාර්තාව දිස්ත්‍රික්ක 25ට නිවාස සංකීර්ණ 25ක් යනුව ඉඩම් සහ නිවාස නැතිව දිගු කාලීන කුලී පදනම මත ජීවත් වන ජනතාවට රුපියල් කෝටි 250ක වියදමින් කුලී සින්න නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා යෝජනා කර තිබෙන උපදෙස් දීලා තිබෙනවා. මොකක්ද මේ කුලී සින්න නිවාස කියලා කියන්නේ? මෙහිදී අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුවට විසඳුමක් ලැබෙනවා. මූලික ගෙවීමක් කළ නොහැකි කුලී නිවැසියන් හට දල වශයෙන් රුපියල් 15000 බැගින් වසර 31ක කාලයක් සඳහා ගෙවාගෙන යන්න පුළුවන් වෙන විදිහට මෙතන අවුරුදු 31ක් රුපියල් 15000ක බැගින් ගෙවීගෙන යන පදනම යටතේ මේ නිවාස ලබා දීමට නියමිතයි. මේ නිවාස යෝජනා ක්‍රම යටතේ තට්ටු 4 මහල් නිවාස ව්‍යාපෘතියක් සෑම දිස්ත්‍රික්කයකම ඉදිකිරීමට යෝජනා වී තිබෙනවා. පළමු අදිරේදී පළාත් මට්ටමින් නිවාස සංකීර්ණ 9ක් ඉදිකිරීමට නියමිතයි. කුලිය ගෙවා ගන්න බැරුව ඉන්න කුලී නිවැසියන්ට මූලික වියදමක් ගෙවන්න නැතුව මූලික වියදමක් නැතුව රුපියල් 15000 ගානේ අවුරුදු 31ක් ගෙවීගෙන යන විදිහට මේ නිවාස යෝජනා ක්‍රමවල පදිංචි වෙන්න පුළුවන් කියලායි දිනමිනු පුවත්පත වාර්තා කරන්නේ. ඒ අතරේ නාගදීපය පූජා භූමියක් බවට පත් වුණා. ඒ පිළිබඳ වාර්තාව අද ලංකාදීප ඇතුළු ජාතික පුවත්පත් වාර්තා කරනවා. එම උත්සවයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කරපු ප්‍රකාශය වාර්තා කරන්නේ වන්නි රොමේෂ් මදුශංක. යුද සමයේදී වගේම අදත් අපි උතුරේ ජනතාව බලා ගන්නවා, රැක බලා ගන්නවා නාගදීපයේ පූජා භූමියක් බවට පත් කිරීමේ සන්නස් පත්‍ර ප්‍රදානයේදී අගමැති කියයි කියලායි වාර්තා කරන්නේ. අවුරුදු 30ක බියකර යුද්ධයෙන් පසුව මේ විහාරස්ථානවල විශාල ලෙස සංවර්ධනයක් කර ගැනීමට බැතිමතුන්ට වන්දනා කරන්න එන්න පුළුවන් විදියට කටයුතු සලස්වන්න පරිසර නිර්මාණය කරන්න අපිට පුළුවන් වුණා. ඒ නිසාමයි පහුගිය අවුරුද්දේදී රාජ්‍ය වෙසක් උත්සවය මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන උතුරු පළාතේ පැවැත්වීමට කටයුතු සූදානම් කළේ. ඒ තවාසනාවකට මුළු මහත් ලෝකෙම වෙලාගත් COVID-19 මේ වසංගතය නිසා ඒක කරන්න බැරි වුණා. අපි යුද්ධ කාලෙදි වගේම දැනුත් උතුරේ ජනතාව ඒ ආකාරයෙන්ම බලා ගන්නවා, රැක බලා ගන්නවා කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශය. හැබැයි උතුරේ ජනතාව අවුස්සපු සමහර පිරිසක් අගමැතිගේ පැමිණීමට යාපනයේ විරෝධතා පළ කළ බව වාර්තා කරන්නේ අද මව්බිම් පුවත්පත. අග්‍රාමාත්‍යවරයාගේ මේ පැමිණීමට විරෝධය පළ කළා මේ කටයුතු අඩාල කරන්න යම් පිරිසක් උත්සාහ ගත්ත බව අතුරුදන්වුවන්ගේ දෙමාපිය සංවිධානය කියලා සංවිධානයක් තමයි මේ කටයුත්ත කළේ කියලා අද වාර්තා කරනවා ජාතික පුවත්පත් අතරේ. ඒක මව්බිම් පුවත්පතත් වාර්තා කර සිටිනවා. ඊළඟට චීනයේ බව් සමාගම හන්බන්තොට ඩොලර් බිලියනයක ආයෝජනයකට සැරසෙයි කියලා මහින්ද අලුත්ගෙදරේ වාර්තාවක් ඒ දිනමෙන පුවත්පතේ. කුළුබඩු අපනයනය කරලා අපි මල්ල කරේ තියාගෙන මේ වෙනකොට සාලි කුමාර ගුණසේකරයි වාර්තා කරන්නේ කුළුබඩු අපනයනයෙන් කල්ල මරේ වැඩිම ආදායම ගිය අවුරුද්දේදී. ඉකුත් වසරේදී කුළුබඩු මෙට්‍රික් ටොන් 62981ක් අපනයනය කළා. වැඩිම ආදායමක් උපයගෙන තියෙන්නේ කුරුඳු අපනයනය කිරීමෙන්. කුරුඳු මෙට්‍රික් ටොන් 18814ක් අපි අපනයනය කළා තියෙනවා. ඊට පස්සේ ගත්තහම කුරුඳු වැඩිපුරම අපනයනය කළා තියෙන්නේ මෙක්සිකෝව, ඇමරිකා එක්සත් ජනපදයේ සහ පීරු කියන රටවල් වලට. ගම්මිරිස් තමයි ඊට පස්සේ අපනයනය කළා තියෙන්නේ. කුළුබඩු අපනයනෙන් කල්ල මරේ. කුළුබඩු මල්ල කරේ තියාගෙන ලෝක වෙළඳපොළට ගියපු නිසා අපේ කල්ල මරේ. ඊළඟට IMF යන එක පිළිබඳව කතාවක් ඇති වෙලා තිබෙනවා. IMF යන්නේ මුදල් ගන්නද එහෙම නැත්නම් තාක්ෂණික උපදෙස් ගන්නද? මහ බැංකු අධිපතිවරයා දිගටම කලින් කියා සිටියේ IMF යන්නේ නැහැ කියලා. හැබැයි අද ලංකාදීපයට වාර්තාවක් ගෙනෙනවා. සුජිත් හේවාජූලිගේ වාර්තා කරනවා IMF යන එක හොඳයි මහ බැංකුව කියයි
කබ්‍රාල්ගෙන් විසඳුම් යෝජනා 8කුත්. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු පැවසුවේ පවතින තත්ත්ව යටතේ අකමැත්තෙන් හෝ එම තීරණයට යෑමට සිදුවන බව. පවතින ගැටලු විසඳා ගැනීම සඳහා තුන්වන පාර්ශවයක සහයෝගය ලබා ගැනීමට සිදුවන බව ඔහු සඳහන් කළා. කොහොමුණත් රටට වාසි අත්වන තත්ත්වයන් පිළිබඳව සහ රටට අවාසි තත්ත්වයන් පිළිබඳ ඉතා සමීපව නිරීක්ෂණය කරමින් එම සාකච්ඡා ක්‍රියාවලිය ආරම්භ කළ යුතු බව තමයි මහ බැංකුව අධිපතිවරයා සඳහන් කර සිටින්නේ. ජනාධිපතිවරයාත් ඒ ස්ථාවරයේ ඉන්නවා කියලා ජනාධිපතිවරයා ජාතිය අමතා කළ ප්‍රකාශයෙන් අනාවරණ වුණා කියලා මහ බැංකුව අධිපතිවරයා කියනවා. මේ අතර රටේ ආර්ථික ප්‍රශ්නයට විසඳුම් ලෙස යෝජනා 8කින් සමන්විත යෝජනාවලියක්ද තමා රජයට බහර දී ඇතැයි හිතම පැවසුවා. රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් වැඩි ඈතකට නොගොස් පවතින ගැටලු විසඳාගත හැකි වෙනු ඇති බව තමා බලාපොරොත්තු වන බව තමයි කබ්‍රාල් මහත්මයා විශ්වාසය පළ කරන්න කියලා කියනවා. එතුමාට නම් විශ්වාසයි කියලා කියන්නේ. අපිට ඊළඟට දැන් IMF යන්න හදපු ගමන කකුල් දෙකෙන් යන්න තිබිච්ච ගමන ආයි නිකන් දණින් වැටිලා බිම ඇද ගෑවිලා එහෙම යන ගමනක් කියලා කියනවා. ආචාර්ය දැන් ජයතිලක කරන කතාවක් තියෙනවා සාකච්ඡා කරන්නේ නායනතරග ගමගේ කුමන හේතුවක් නිසා හෝ ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තියේ මේ පැද්දීම හොඳයි කියන සිරස්තලයෙන් වාර්තා කරන්නේ ලංකාව IMF හෙවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන එක ගැන ඔහුගේ අදහස කියනවා කකුල් දෙකෙන් යන්න තිබුණු ගමනක් දණින් වැටලා මුණින් වැටලා බිම් පෙරලිලා යන්න හදනවා කියලා. කොහොමුණත් සිරස්තලය කියන්නේ ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ගැනනේ. මේ මොහොතේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ පැතිමාන දෙකක් හඳුනා ගන්න පුළුවන්. එකක් චීනයේ දෙසට පමණ ඉක්මවා බර වී දැන් ඒ වෙනුවට ඉන්දියාව දෙසට බර වීමක් අපි දකිනවා. මේ විදිහට එක් පසකට බරව සිට නැවත තව පසකට බර වීම ඒ හැටි ආදර්ශවත් ප්‍රතිපත්තියක් නෙවෙයි. අපි සමබර ප්‍රතිපත්තියක හිටියා නම් තමයි වැඩිය හොඳ. නමුත් සමබර ප්‍රතිපත්තියකින් බැහැර සිටිනවාට වඩා මේ නැමියාව හොඳයි. ඒ කියන්නේ ඉන්දියාව දෙසට බර වීම නෙමෙයි එක කොනකට වී සිටිනවාට වඩා එක පැත්තකට බර වෙන්නේ නැතුව ඉන්න එක. මේ සාකච්ඡාවේදී මේ ජනතා විමුක්ති පෙරමුණ කියන සාධකය ගැනත් කතා වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කරද්දී 87 88 කාලේ වගේ සටන් පාට පෙරට දාගෙන ඒ වගේ රැල්ලක් ඇති කරන්න යනවා නම් ඒක යථාර්ථවාදී නෑ. එතන උත්තරයක් නෑ. ජවිපෙට හොඳ විපක්ෂයක් වෙන්න පුළුවන්. නමුත් ආණ්ඩුවක් කරන තරම් ඔවුන්ට හැකියාවක් නෑ. මොකද රටක සරල ආර්ථිකය ගැන ඔවුන්ට කිසිම අවබෝධයක් නෑ. නමුත් රට විකුණනෝ කියන සටන් පාඨය විතරයි ඔවුන්ට තියෙන්නේ. ඒක ඒ සටන් පාඨය පරණයි. අපි මේ අරුණ පුවත්පතේම තමයි තවදුරටත් කියන්නේ. ඒ අනුව රට විකුණනෝ කියන සටන් පාඨය පරණයි. අද මිනිස්සු ඊට වඩා මුහුකුරා ගිහිල්ලා. ඒ නිසා මේ ජනතා විමුක්ති පෙරමුණ කියන සාධකය යථාර්ථවාදී සාධකයක් නොවන බව තමයි ආචාර්ය ජයන් ජයතිලක කියන්නේ. ඒ අනුව ඔවුන්ට විපක්ෂයක් වෙන්න පුළුවන්. හැබැයි ආණ්ඩුවක් වෙන්න අමාරුයි. ඔවුන්ට ආර්ථිකය ගැන සරල අවබෝධයක්වත් නැහැ. ඒ නිසානේ සමහරවිට කිව්වේ අපේ විදේශගතව ඉන්න ශ්‍රමිකයන්ගෙන් රුපියල් ඩොලර් 500 ගාන එකතු කරලා රටේ ආර්ථිකය හදනවා කියලා මේ කාරණාත් එකට ගොනු කරගන්න පුළුවන්. ඒ අතරේ ආර්ථික විශ්ලේෂක චිත්‍රාල් ජයවර්ණ කරන විග්‍රහය ආර්ථික අභියෝග ජයගැනීමේ මඟ පිළිබඳව ශ්‍රී ලංකා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සභාවේ සමාජික සහ ආර්ථික විශ්ලේෂක චිත්‍රාල් ජයවර්ණ යෝජනා කරනවා. මොකද අපි ඉස්සරහට කරන්න ඕනේ. ඔහු මේ මොහොතේ පවතින ගැටලුව කාරණා කීපයක් නැත්නම් ප්‍රතිමාන කීපයක් ඔස්සේ දකිනවා. රුපියල අවප්‍රමාණ වීමෙන් අපනයන ආදායම ඉහළ යාමක් සිදු වෙනවා. නමුත් ශුද්ධ අපනයන ආදායමක් ළඟා කරගන්න බෑ. මොකද ලංකාවේ බොහෝ අපනයන සඳහා යෙදවුම් විදේශ වලින් ආනයනය කරන නිසා. ඉදිරියේදී රට තුළ ආනයන සීමාව වීම නිසා නිෂ්පාදනයේ ඉල්ලුමට සලෙනන ලෙස වැඩි නොවීම හේතුවෙන් භාණ්ඩ මිල ගණන් වැඩි වී ඒ තුලින් උද්ධමනය තවදුරටත් ඉහළ යනු ඇති. සමහර පාර්ශ්වයන් පෙන්වා දෙන්නේ මේ වනිටත් සමහර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකාව තුළට වැඩි ප්‍රමාණයක් ගෙනවිත් තිබෙන බැවින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් වැඩි නොවන බව. නමුත් ප්‍රායෝගිකව මේක සිද්ධ වෙන්නේ නැහැ වෙළඳපොළ තත්ත්වයන් යටතේ. මොකද හිඟය තියෙනවා ඉල්ලුම වැඩි කියලා දැනගත්ත ගමන් වෙළඳන් ගාන වැඩි කරනවා. ඉදිරි අභියෝග ගැන කියද්දී යුක්‍රේනය සහ රුසියාව අතර පවතින ගැටුම් ලෝකයේ තවත් ආර්ථිකමය වශයෙන් ආපස්සට ඇද දැමීමක්. මේ වන විටත් බටහිර රටවල් බොහොමයක් රුසියාව සඳහා ආර්ථික සම්බාධක පනවා තිබෙනවා. ලෝකයේ තෙල් සැපයුමින් 10%ක් සපයන රුසියාව මේ රුසියාව මත පටවා තිබෙන සම්බාධක ලෝක තෙල් මිලටත් බලපානවා. ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන බැරල් එකක මිල ඩොලර් 140 සීමාව ඉක්මවා යනවා. දැන් අපි මොකක්ද කරන්න ඕනේ? මේ සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහායත් ලෝක බැංකුවේ සහායත් අවශ්‍ය වෙන බව කිය යුතුයි. ණය දෙන ආයතන සහ බාහිර පාර්ශ්වයන්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ලෝක බැංකුවේ සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ලබා ගන්නා උපදෙස් ඉතා වැදගත් වනු ඇත. ඔවුන් දෙන සහතිකයේ මත ණය
ප්‍රතිව්‍යුහගත කිරීම නැත්නම් ලංකාවේ ආර්ථික ස්ථාවර කරගන්න පුළුවන් මේ මොහොතේ වෙන විකල්පයක් නැහැ කියලයි චිත්‍රාල් ජයවර්ධන තමන්ගේ ලිපියෙන් සඳහන් කර සිටින්නේ. රුපියල පාර කිරීම නිසා අයහපත් ප්‍රතිඵල වගේම යහපත් ප්‍රතිඵල පෙන්눔 කරන බව අද වාර්තා කරනවා දිවයින පුවත්පත. දිවයින පුවත්පතේ රුපියල පාර කිරීමත් සමග විදේශ මුදල් එපීම් වැඩි වෙයි කියලා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්වල අතරින් අපි තෝරගන්නේ මේ පුවත. ඒ අනුව දිවයිනට වාර්තා කරනවා ශාම්නුවන් ගණේවත්ත වාර්තා කරන අන්දමට විශේෂයෙන්ම මේ වෙනකොට මේ රුපියල පා කිරීම එහෙම නැත්නම් නම්‍යශීලී ප්‍රතිපත්තියකට යාමත් එක්කම විදේශ සංචිතවලට බලපාන විදියට රුපියල මේ අවප්‍රමාණ කිරීම නිසා ලංකාවේ විදේශ මුදල් එපීම් වැඩි වී තිබෙන බව වාර්තා කරනවා. නවතම නිලදත්වලට අනුව 2022 මාර්තු මාසයේදී විදේශ විනිමය අනුපාතිකයන්ගේ කැපී පෙනෙන ඉහළ යාමක් හේතුවෙන් විදේශගත ශ්‍රමිකයන් සහ අපනයනකරුවන් විධිමත් මාර්ග හරහා විදේශ විනිමය එපීම් මගින් ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය සැලකිය යුතු වර්ධනයක් පෙන්눔 කරනවා කියලා වාර්තා කරන්නේ. ඒ කියන්නේ රට ඉන්න අපේ හිතවතුන් සල්ලි එවන්න පටන් අරගෙන තියෙනවා සහ අනිත් පැත්තෙන් ගත්තාම අපනයනකරුවන් අපනයන වලින් ලැබෙන ඩොල ඒ ආදායම විධිමත් ක්‍රමවලින් රුපියල් වලට හරව ගන්න පටන් අරගෙන තියෙනවා. ඒකේ වාසියක් අත්වී තිබෙන බව එක පැත්තකින් සඳහන් කරනවා. කොහොමුණත් පීඩනය ගැන කතා කරද්දී පීඩනය ඉහවහාගින් ජනතාව අපට ශාප කරනවා. මන්ත්‍රීවරයෙක් කියන්නත් ලැජ්ජයි. පොහොට්ටුවේ මන්ත්‍රී ලලිත් එල්ලාවල කරන ප්‍රකාශය වාර්තා කරනවා මවබිම. මේ ආණ්ඩුව පළවා හැර තවත් නාඩගම්කාරයන් පිරිසකට බලය ලබා දීලා වැඩක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කරන ප්‍රකාශය අනුරාධා හේරත් වාර්තා කරන්නේ. ඒක තමයි නාඩගම්කාරයෝ මාරු කරගෙන වැඩක් නැහැ. ගැටලුව තියෙන්නේ කොතනද කියන එක හඳුනා ගන්න එක තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. සර්වපාක්ෂික සමුළුවට ජාතික ජන බලවේගය නැහැ කියලා ඒ අතර සඳහන් කරනවා. රංජන් ජාතික රෝහලේ විකලාංග සායනයට ඇතුළත් කළයි කියලයි අද දිවෙන පුවත්පත වාර්තා කරන්නේ. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහත්මයා පිළිබඳ ඒ පුවත වාර්තා කරනවා. ඊළඟට අපි ලංකාවේ ආර්ථික අර්බුදයට බලපාන ලෝක තත්ත්වයන් පිළිබඳව කතා කරද්දී යුක්‍රේන රුසියා අර්බුදය ඒකේ බලපෑම ඉන්ධන මිල ඉහළ යාම කෙරෙහි බලපාන අන්දම සහ අනිත් පැත්තෙන් ගත්තාම රතු කුඩු එහෙම නැත්නම් පොහොර නිෂ්පාදනයේදීත් රසායනික පොහොර නිෂ්පාදනයේදීත් රුසියාව සහ යුක්‍රේන අතර පවතින අර්බුදය රුසියාවට සම්බාධක පනමා තිබීම මේවා ලංකාවටත් කෘෂි කර්මාන්තයේදී පවා බලපාන බව නැවත වතාවක් මතක් කරගෙන රුසියානු යුක්‍රේන ගැටුම මොකද සිද්ධ වෙලා තියෙන්නේ කියලා විමසමු. ජාතික පුවත්පත් වාර්තා කරනවා යුක්‍රේනයේ මරියුපෝල් නගරය රුසියාවේ බලයට නතු වීමට ආසන්නයි. මරියුපෝල් නගරය ප්‍රධාන නගරය නොවුණාට මරියුපෝල් නගරය උපක්‍රමික වශයෙන් වැදගත් වරාය ආශ්‍රිත නගරයක්. එතකොට මේ නගරය අත්පත් කරගත්තොත් සැපයුම් චාලා අත්පත් කරගැනීමේ හැකියාව තියෙනවා. යනෝ යුක්‍රේනයේ මරියුපෝල් නගරය රුසියාවේ බලයට නතු වීමට ආසන්නයි කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. ප්‍රධාන සිරස්වල අතරේ විදේශ පුවත් වාර්තා කරද්දී මේ අතරේ රුසියාවේ යුද උපක්‍රම වෙනස් වී තිබෙනවා බව වාර්තා වී තිබෙනවා. එකක් තමයි මේ හයිපර්සොනික් මිසයිල් රුසියාවේ යුද උපක්‍රම වෙනස් වී ලොවම නොදුටු නවීන අවිත් කරලියට. ඒ අනුව මෙතෙක් ලෝකයට ප්‍රසිද්ධ නොකළ කිංසාල් හයිපර්සොනික් අවි නවීනතම ඩිටෙක්ටිව් මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාරල කරමින් නව යුද උපක්‍රම යටතේ යුක්‍රේනයේ ඉලක්ක වෙත ප්‍රහාර ක්‍රියාත්මක කිරීමට රුසියානු ජනාධිපති පුටින් උපදෙස් දී ඇති බව රුසියානු RIA පුවත් සේවය සඳහන් කරනවා. ශබ්දයේ වේගයෙන් දසගුණයක වේගයෙන් ගමන් කරන නවීනතම මිසයිල් ප්‍රහාරකයක් රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ ඉවානෝ ෆ්‍රැන්සිස් නගරයට එල්ල කර තිබෙනවා. මේ ඉලක්කයට පහර දීම නිසා යුක්‍රේන හමුදාවේ 200ක් පමණ ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. යුක්‍රේනයට විදේශ අවි ලබා දෙන මර්මස්ථානයක් වූ රුමේනියා දේශ සීමාවට ආසන්නයේ පිහිටි ඇන්ටනෝව් ගුවන් හමුදා කඳවුරද මේ වන විට රුසියානු හමුදා යටතට පත් වී ඇති බවත් රුසියානු යුක්‍රේනයට ආසන්න මුහුදට සමීපව තියෙන මේ මරියුපෝල් නගරයේ ආශ්‍රිත ප්‍රදේශ සියල්ල මේ වන විට රුසියානු හමුදා අත්පත් කරගෙන තියෙනවා. දැන් මේ මිසයිල ගැන කිව්වම සමහරට කිලෝමීටර් 2000ක් විතර එහා තියෙන ඉලක්කයකට උනත් පහර දෙන්න පුළුවන් කියලා රුසියානු ආරච්චි මාර්ග සඳහන් කරන්නේ. කියන්නේ පැයට කිලෝමීටර් 4000ක විතර වේගයෙන් ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඊටාම වේගවත් ආලෝකයේ වේගයටත් ඉක්මවා යන ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයෙන් යන මිසයිල් ඒ විතරක් නෙවෙයි මේවා රේඩාර් පද්ධති වලට එහෙම නැත්නම් ප්‍රතිප්‍රහාර එමනත්තං ප්‍රතිආර්ක්ෂණ පද්ධති වලට හසු නොවී ඉලක්ක වලට ගමන් කරන්න පුළුවන් පැයට කිලෝමීටර් 4000ක විතර වේගෙන් කිලෝමීටර් 2000ක් විතර එපිට තියෙන ඉලක්ක වලටත් පහර දෙන්න පුළුවන්. මේ අතරේ ඇමරිකාව චෝදනා කරනවා
රුසියාව රසායනික අවිභාවිත කරන්න පුළුවන් කියලා. යුක්‍රේනයේ රසායනික අවිප්‍රහාරයක් එල්ල කර එහි වගකීම අපිට පටවන්න හදනවා කියලා රුසියාව උත්තර දෙනවා. නයනතරංග ගමගේ වාර්තා කරන යුක්‍රේන කණ්ඩායම් මෙවැනි සැලසුමක් සකස් කරලා තියෙන්නේ ඇමරිකාවේ සහ යුරෝපා සංගමේ ඇතැම් රටවල් වල සහය ඇතිව ඇමරිකාව සහ යුක්‍රේනයේ බොහෝ රටවල් වල සහය ඇතිව මේ යෝජනාව ක්‍රියාත්මක කරන්නේ එහෙම නැත්නම් මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ රුසියාවට එරෙහි ලෝක මතයක් නිර්මාණය කිරීම සඳහා. රුසියාව කරන චෝදනාව අමූලික බොරුවක් කියලා ඇමරිකාව කියනවා. නෑ ඒ කතාව අපි එහෙම පිළිගන්නේ නෑ කියලා. කොහොම වුණත් දැන් ඇමරිකා එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය මේ සියලු දෙනා රුසියාවට එරෙහිව කටයුතු කරන බව පැහැදිලි. 1919 මාර්තු මාස 21 වෙනිදා අද වගේ දවසක තමයි සෝවියට් සංගමය නිල වශයෙන් පිහිටුවන්නේ එහෙම නැත්නම් ස්ථාපිත කෙරෙන්නේ. ඒ පාලනය ආරම්භ කරන එකත් මතක් කරන්න ඕනේ 1919. දැන් බ්‍රිතාන්‍ය ඇමරිකාව වගේ රටවල් එක ගොඩක ඉන්නේ. බ්‍රිතාන්‍ය හිටපු අගමැති ප්‍රක්‍රේදීවරයෙක් වෙලා යුක්‍රේන වැසියන්ට පිහිට වෙයි. බලන්න සත්ව කරුණාව. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරපු දේශපාලන සමගත ඩේවිඩ් කැමරන් යුක්‍රේන යුද ගැටුම් හේතුවෙන් පෝලන්තයට පලා ආ යුක්‍රේන වැසියන්ගේ පිහිටට ඉදිරිපත් වෙලා තිබෙනවා. ට්‍රක් රථ රේදුරෙක් විදිහට ඔවුන්ට අවශ්‍ය ආහාර, ඇඳුම් පැළඳුම් ආදිය රැගෙන යමින් තමයි ඔහු මේ විදිහට සේවාකම් කරන්නේ. ඔහු සේවාකම් කරන්නේ තමන්ගේ මතවාදය වෙනුවෙන්ම තමයි. දැන් ඊළඟට යුක්‍රේන ජනාධිපතිවරයා නොබෙල් සාමත්‍යාගය සඳහා සුදුස්සෙක් කියලා නම යෝජනා වී තිබෙනවා. සෙලෙන්ස්කි නොබෙල් සාමත්‍යාගයටත් යෝජනා වෙයි. යුක්‍රේන ජනාධිපති ව්ලාදිමීර් සෙලෙන්ස්කි හට නොබෙල් සාමත්‍යාගය ලබා දීමේ යෝජනාවක් නොබෙල් තීරීම් කමිටුවට ඉදිරිපත් වී ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරනවා. ඒ අනුව රුසියානු ආක්‍රමණය හමුවේ යුක්‍රේන ජනාධිපතිවරයා ධෛර්යවත්ව ක්‍රියාත්මක වීම සැලකිල්ලට අරගෙන ලෝක ප්‍රජාව නියෝජනය කරමින් බටහිර රාජ්‍ය නියෝජිතයන් විසින් මේ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. දැන් කවුද මේ සෙලෙන්ස්කි? ඔහු විකට නළුවෙක්. නෙට්ෆ්ලික්ස් වල ගියපු චිත්‍රපටයක් කතාමාලාවක් අතිශය ජනප්‍රිය වෙලා අවසානයේදී නතර වෙන්නේ ඔහු ජනාධිපති බවට පත් වෙලා යුක්‍රේනයේ ජනාධිපති බවට පත් වෙලා නතර වෙනවා. මේ පුද්ගලයා තමයි දැඩි ඇමරිකානු හිතවාදී ප්‍රතිපත්තියක් බටහිර හිතවාදී ප්‍රතිපත්තියක් යුක්‍රේනයේ ක්‍රියාත්මක කරන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි අවසානයේදී යුක්‍රේන රටේ ජනතාව අගාධයකට වැටෙන්නේ. රුසියාව අවුස්සලා මේ ආක්‍රමණය සිද්ධ වෙන්නේ. දැන් මේ පුද්ගලයාගේ නම බටහිර නියෝජිතයන් යෝජනා කරනවා නොබෙල් සාමත්‍යාගයක් ලබන්නටත් ඔහු සුදුස්සෙක් කියලා. පහුගිය දවස්වල අපි දැක්ක ජාත්‍යන්තර මාධ්‍යවල සෙලෙන්ස්කි යුද්ධ බිමට යනවා, ඊට පස්සේ රෝගීන් එක කතා කරනවා, ඔහු සටන අත්හැරලා නැහැ කියලා පෙන්නනවා. මේ කැම්පේන් එකේ කොටස්. එතකොට ඔහුව නොබෙල් සාමත්‍යාගය සඳහා යෝජනා කරන්නේ. ඊට පස්සේ අනික් පැත්තෙන් ගත්තම බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරු යුක්‍රේන වැසියන්ට භාණ්ඩ ප්‍රවාහනය කරන රථවල රියදුරන් බවට පත් වෙන්නේ. මේ ඔක්කොම එක කතාවක් බව ඔබට පැහැදිලි. කොහොම වුණත් මේ පුවත වාර්තා වීමත් එක්කම මේ යෝජනාව කෙරෙහි විවිධ ජාතීන් දැඩි විරෝධය දක්වලා තියෙනවා. මොකද සෙලෙන්ස්කි කියන්නේ ඇමරිකාවේ රූකඩයක් කියන එක ඔවුන් සඳහන් කරනවා. මෙතර පුටින්ගේ මනස ක්‍රියා කරන හැටි වටහා ගන්න විදේශ බුද්ධ්‍යංශ කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් වාර්තා කරනවා. රුසියානු ජනාධිපතිවරයා එහෙම නැත්නම් රුසියාව කියන්නේ සාම සාකච්ඡා ඕනවට වඩා හිතාමතා දිග්ගස්සනවා කියලා යුක්‍රේනයේ සාම සාකච්ඡා දිග්ගස්සන බවට චෝදනා කරනවා රුසියාවෙන් මේ චෝදනාව. ඒ අතරේ යුක්‍රේනයේ තියෙන පක්ෂ 11ක කටයුතු තහනම් කරන්න යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි තීරණය කළා තියෙනවා. ඒ පක්ෂ 11 රුසියාවට හිතවත් ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා ඒ පක්ෂවල කටයුතු යුක්‍රේනයේ තහනම් කිරීම සඳහා තීරණය කර තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඒ විදේශ පුවත් අතරින් වාර්තා වන කාරණා ඊට පස්සේ අපි විදේශ පුවත් වලින් නැවතවතාවක් කැමති දෙස් පුවතට එන්න මෙදෙස් පුවත් වලට එන්න විදේශ පුවත් වලින් පස්සේ මෙදෙස් පුවත් වලට අපි එනවා. මෙදෙස් පුවත් වාර්තා කරද්දී පොලාගේ ලියවිල්ල තියෙනවා අපි අතරේ. ඒ පොලාගේ ලියවිල්ල විශේෂයෙන්ම අද ලියවෙන්නේ මේ තීරණාත්මක කොමිටුවේ විපක්ෂයේ වගකීම නාඩගම් නැටීමද කියලා. ඒ සිරස්වලින් තමයි අද පොලා තමන්ගේ තීරු ලිපිය ලියන්නේ. ආණ්ඩුවක් හරිමඟ නොයන විට ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙළ ගැස්වීම සාර්ථක විපක්ෂික වගකීමක්. එහි වරදක් නැතුව අසීම ඒ දේශපාලනික ක්‍රියාදාමයක්. ඒත් එලෙස ජනතාව පෙළ ගැස්විය යුත්තේ හරවත් ප්‍රතිපත්ති රාමුවක් අතතිව. එහෙම නැතුව දේශපාලන සිහින හිසේ තියාගෙන එක එක විකඩම් කරන්න ගියොත් ඊයට දේශපාලන කුණුබක්කින් එහා වෙන තැනක් නැහැ කියලා ඉන්දික පොල්කොටුව අද පොලාගේ ලියවිල්ල ලියමින් සඳහන් කර සිටිනවා. අද එක දිනය තුල දවස් 4ක් කියලා අපි කිව්වා.
එක පැත්තකින් ගත්තම වර්ගවාදයට එහි වර්ගවාදයට එහි හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය, ඊළඟට ශ්‍රී ලංකා පොලිස් අනුස්මරණ දිනය, ඊළඟට ලෝක වනාන්තර දිනය සහ කවි දිනය අද. ඊළඟට අද දවස ගැන සඳහන් කරද්දී විශේෂ කාරණාවක් තියෙනවා ලංකාවේ. ඒ බව සඳහන් කරනවා දිනමින පුවත්පත ඇතුල් පිටුවක දිනේශායි මහවත්ත ලිපියක් ලියනවා නියෝජ්‍ය කර්තෘ සිංහල ශබ්දකෝෂයේ සම්පාදක ආයත අංශයේ ශබ්දකෝෂ මහගෙදරට වසර 95යි. ශබ්දකෝෂ ඉතිහාසයේ ලංකාවේ ආරම්භ වෙන්නේ පියුම්මල් නිගණ්ඩුවෙන් 13 වන සියවසේදී ශතවර්ෂයකට ආසන්න කාලයක්. ඒ කියන්නේ 1927 සිට අද දක්වා සිංහල භාෂාව සංරක්ෂණය කරමින් සම්පාදිත සිංහල ශබ්දකෝෂය ආරම්භ කළා. අදට අවුරුදු 95ක් සම්පූර්ණ වෙනවා. කවුද මේකට මුල් වෙන්නේ? 1927 මාර්තු මාසයේ 21 වනදා මේ මහා කාර්යය ආරම්භ කරුණා. යනෝ ශබ්දකෝෂ සම්පාදන කර්තෘ මණ්ඩලයේ මෙහෙයවීම පිණිස කළමනාකරණ මණ්ඩලයක්ද කර්තෘ මණ්ඩලයක්ද පිහිටුණා. ආචාර්ය විල්හෙලම් ගයිග අධ්‍යක්ෂ සහ ප්‍රධාන උපදේශක විදියට, ඊට පස්සේ මහාචාර්ය හෙල්මන් ස්මිත්, ඊට පස්සේ ඩී.වී. ජයතිලක මහත්මයා, වාසල මුදලි ඒ.එම්. ගුණසේකර මහත්මයා, ඊට පස්සේ වාසල මුදලි W.F. ගුණවර්ධන මහත්මයා, ජූලියස් ද ලැනරෝල්, ඩී.ඊ. හෙට්ටිආරච්චි ඇතුළු සමාජිකයන් ප්‍රථම කර්තෘ මණ්ඩලයේ සමාජිකයන් බවට පත් වුණා. මේ වෙනකොට දැන් අද දවසේ සප්තම භාගය නිකුත් කරනවා සිංහල ශබ්දකෝෂයේ ක කාර්යය. නැත්නම් ක කාර්යයේ කරණ ලාභය කියන වචනයට පටන්ගෙන ඉතිරි වචන වලට යනවා. අද සප්තම භාගය නිකුත් කරනවා ශබ්දකෝෂ මහගෙදරට. මේ පුවත විශේෂයෙන්ම තෝරගෙන කියුවේ මෙහෙම දේවල් තියෙනවද? ශබ්දකෝෂය හැදෙනවද? තියෙනවද? ශබ්දකෝෂයක් තියෙනවද? එහෙම එකකුත් තියෙනවද කියලත් සමහරවිට අපිට හිතෙන නිසා. ශබ්දකෝෂයට අවුරුදු 95යි අඛණ්ඩව ඔවුන්ගේ කටයුතු කරගෙන යනවා. භාෂාව සංරක්ෂණය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ කාර්යභාරය ඉටු කරනවා. ඊළඟට එහෙම කාර්යභාරය ඉටු කරපු 4 දෙනෙක් ඇගීමට ලක් වෙනවා. විශිෂ්ටයන් 9 දෙනෙකුට දීර්ඝ සේවා සම්මාන හිමි වෙනවා. අද ඒ බව ලංකාදීප පුවත්පතේ වාර්තා කර සිටින්නේ. ලංකාදීප පුවත්පතේ තියෙන පුවත් අතුරින් අපි මේ පුවත තෝරගන්නවා. පුවත්පත් කලාවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක් සමහරට ඔවුන් තමන්ගේ සේවය ඉටු කරලා ඔවුන් තමන්ගේ ජීවිත ගමන නිමා කරලා තියෙනවා. හැබැයි ඔවුන්ට ඒ අවශ්‍ය ගෞරවය පළ කරන්නට සූදානම්. ඒ අනුව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා ප්‍රවීණයන් සඳහා මේ සම්මානය පිරිනැමෙන බව. ප්‍රවීණයන් කිහිප දෙනෙක්ට මේ සම්මාන පිරිනැමෙනවා. ඒ අතර ඉන්නවා උපාලි ෆොන්සේකා, ඩී.පී. වික්‍රමසිංහ, පුෂ්පා රොවෙල් සහ සමන් චන්ද්‍රනාත් වීරසිංහ කියන පුවත්පත් කලාවේ විශිෂ්ටයන් 9 දෙනෙකුට දීර්ඝ සේවා සම්මාන හෙට දිනේදී පිරිනැමීමට නිමිති බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ඔය තමයි ප්‍රධාන සිරස්වල සහ ඇස්සේ කොස්සේ හොයාගෙන යද්දී ඇහැට අහුවෙන ප්‍රධාන සිරස්වල. කාටුන් වලට මාතෘකාව ඕන තරම් තියෙනවා මේ දවස්වල. පංකජ රුවින්දගේ සරදම්. මේ අර්බුදයට හේතුව රනිලු රවී කියලා SB කියනවා. හොඳ වෙලාවට SBට ඇමතිකමක් දුන්නේ. නැත්තම් මලාට ඔය හේතුව හොයාගන්න බෑනේ. පංකජ රුවින්දගේ සරදම ඒ පැත්තටයි යන්නේ. හසන්ත විජයනායකගේ හුරේරා පොකට් කාටුන් එක කොයි පැත්තටද එන්නේ? පරිප්පු 400ලු බං. පරිප්පු 400ලු බං. සැමන් කියද සර්? එම්.ඩී. විරත්නගේ මරිසපල පොකට් කාටුන් එක මව්බිම් පුවත්පතෙන් තෝරගන්නේ. ලංකාවේ පරිගණක අපරාධ දෙපාර්තමේන්තුවේ කම්පියුටර් නැතිලු. මාළුපාන්වල මාළු නෑ, වැලිතලපවල වැලි නෑ වගේ තමයි ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ දෙපාර්තමේන්තුවේ කම්පියුටර් නැතිලු. අංජනගේ කාටුන් එක දිනමිනෙන් තෝරගන්නවා. අංජන කාටුන් ගණනාවක් හඳුන්වන දිනමිනට මේ එකක්. සජිත් ප්‍රේමදාස මහත්තයා ජාතික ජනබලවේගයේ විරෝධතා රැළිය 23 වනදා කියන සිරස්තලෙත් අරගෙන යනවා අනුර කුමාර මන්ත්‍රීතුමා ගාවට. බලමු කෝකද ලොකු කියලා, අපේ එකද ඔයාගේ එකද ලොකු කියලා, බලමු කෝකද ලොකු. ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් පොකට් කාටුන් එක දිවයින පුවත්පතෙන් තෝරගන්නේ. පසුපෙළ මන්ත්‍රීවරුන් ඉන්නේ ආණ්ඩුවට ප්‍රශස්ති ගායනා කරන්න නෙවෙයි කියලා පසුපෙළම කට්ටියක් කියන්නේ. තිස්ස කුට්ටිට ඇහුනද දන්නේ? තිස්ස කුට්ටිට ඇහුනද දන්නේ? ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් පොකට් කාටුන් එක පසුපෙළ මන්ත්‍රීවරු ඉන්නේ ආණ්ඩුවට ප්‍රශස්ති ගායනා කරන්න නෙවෙයි කියලා පසුපෙළම කියන කතාවට උත්තර දෙනවා ෆේස්බුක් පොකට් කාටුන් එක. දවසේ පද 4 තෝරගන්නවා නිම කරන්න. අද පත්තරමේන්තුව ඉන්ධන සහ ගෑස් පෝලිම් මදිවාට
බඩු මිල නගී අත රුපියල් නැතිවාට විදුලිය කපා රට අඳුරේ තැබුවාට ලොකු ගේලාට ලොකු පක්ෂය සහපාට කාටද මේ අපි ලොකු ගේලාට සහ ලොකු පක්ෂයේ අයට මේ කවිය කියන්නේ විදුර අබේනායක දවසේ පද 4න්. හෙට දවසේ මුණ ගැහෙමු. මේ ඔක්කොම මැද්දේ කොරෝනා ඔමික්‍රෝන් වසංගතය ලෝකේ තවමත් ඇස් අරගෙන ඉන්නවා. ඊශ්‍රායලයෙන් වාර්තා වෙන්නේ අලුත් ප්‍රභේදයක් තියෙනවා කියලා. ඔමික්‍රෝන් වලම විකෘති ප්‍රභේද දෙකක් එකට මිශ්‍ර වෙලා අලුත් ප්‍රභේදයක් එනවා කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානය තවම ඒ ගැන හරියට කියලා නැහැ. කොහොම වුණත් මාස 6යි එන්නතේ බල තියෙන්නේ බල රැස් බිඳෙනවා ටිකෙන් ටික. ඒ නිසා මාත්‍රා 3ම ලබා ගන්න පූර්ණ එන්නත් කරන්නට ලක් වෙන ඕනේ කියන උපදේශ වෛද්‍යවරු කියනවා. ඒ කතාවත් මතක් කරගෙන නික්වෙන්න ලැසි පරිස්සමෙන් ඉන්න. ආයුබෝවන්.